නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැමදිනම උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත පසුගිය දේශනාව තුළින් අපි අභිධර්ම පිටකයේ පිළිබඳව සාකච්ඡා කළා. අභිධර්ම පිටකයේ පිළිබඳව වර්තමානයේ තුල ඇතිවෙමින් පවත්නා යම් යම් දුර්මතයන් පිළිබඳව තමයි අපි එතනදී සාකච්ඡා කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම අභිධර්මය බුද්ධ භාෂිතයක් නෙමෙයි. අත වශයෙන්ම කිව්වොත් අභිධර්ම පිටකය බුද්ධ භාෂිතයක් නෙමෙයි. අභිධම්ම කියන වචනය තුල විවරණයට ලක් කෙරුණේ ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද වගේ සූත්‍ර තුල ඇතුළත් ධර්මකාරණා පමණයි කියන මේ විදිහේ දුර්මතයක් තමයි අපිට දකින්නට පුළුවන්කම ලැබුණේ. ඒ විදිහට ඇතැම් පිරිස් විසින් මතු කරන්නට උත්සාහවත් වෙනවා. එමත් නැතිනම් මේ පිටක වශයෙන් තියෙන ත්‍රිපිටක ධර්මය දෙපිටකයක් කරන්නට ඇතැම් අය උත්සාහවත් ගන්න බව. එතකොට ඒකදී ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධානම තර්කය තමයි ත්‍රිපිටක සූත්‍ර පිටකයේ පුරාවටත් විහිදිලා තියෙන අභිධම්ම කියන වචනය තුලින් විග්‍රහ කරලා තියෙන්නේ අභිධර්ම පිටකය නෙමෙයි අර කලින් මතක් කළා වගේම ස්කන්ධ ධාතු ආයතන කියන දේවල් පිළිබඳව කියන එක. එතකොට මේ ස්කන්ධ ධාතු ආයතන ආදී පිළිබඳවයි කියන අදහසේ ඉන්න ඕන. ඒ නිසාම අභිධර්ම පිටකයේ පිළිබඳව ප්‍රතික්ෂේප කිරීම සිදු කරනවා. අන්න ඒ නිසා තමයි අපි කරුණු පැහැදිලි කරන්නට යෙදුනේ අභිධර්ම පිටකය බුද්ධ භාෂිතයක්මයි. ඒ අභිධර්ම පිටකයේ බුද්ධ භාෂිතයක් කියලා කියන්නට හේතු මොනවද? ඔවුන් විසින් ඇති කරන ඒ ප්‍රශ්නවලට පිළිතුරු මොනවද කියන කාරණාව තමයි අපි මගෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ වගේම අභිධර්ම පිටකය දෙවියන් උදෙසා දේශනා කළ දෙයක්. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ නැහැ කියන එකත් ඒ වගේම පවත්නා දුර්මතයක්. එතකොට අභිධර්ම පිටකය දෙවියන්ට දේශනා කළ දෙයක් තමයි. හැබැයි දෙවියෝ කියන්නේ කාමාවචර කාම භූමියේ ඉන්න සත්ව කොට්ටාශයක්. ඒ නිසාම දෙවියන්ට දේශනා කළද ඒක කාම භූමියේ ඉන්න සියලුම සත්වයින්ට අදාළයි. ඒකෙන් කියන්නේ පොදුවේ දේශනා කළ බුද්ධ දේශනාවක් ඒක ඕනෑම කෙනෙකුට යහපත සලසාගත හැකි දෙයක්. ඒ වගේම තමයි ඒ දෙවියන් උදෙසා කරන ලද දේශනාව මිනිසුන්ට අදාළ නොවනවායයි කියන තර්කය යම් කිසි කෙනෙක් නගනවා නම් මංගල සූත්‍රාදී දේශනාවනුත් දෙවියන් සඳහා කරන ලද දේශනා. ඒ වගේම දේවතා සංයුක්තය අරගෙන බලනකොට දේවපුත්ත සංයුක්තයත් දේවතා සංයුක්තයත් අරගෙන බලනකොට සක්කපඤ්ඤාදී සූත්‍ර දේශනාවන් අරගෙන බලනකොට ඒ සූත්‍ර දේශනාවනුත් දෙවියන් සඳහා කරන ලද දේශනාවන්. එතකොට මේ දෙවියන් සඳහා කරන ලද ඒ දේශනාවන් මිනිසුන්ට අදාළ නොවනවා නම් ඒ දේශනාවනුත් මිනිසුන්ට අදාළ වෙන්නේ නැතිද කියන කාරණාව විමසා සිටින්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මංගල සූත්‍රය කියලා කියන්නේ මංගල කාරණාවන් පිළිබඳව දැක්කෙන වැදගත් සූත්‍රයක්. අපි නිතර දෙවේලේ භාවිත කරන එදිනෙදා ගුණධර්ම ඇති කර ගැනීම විශේෂෙහි ඔබට මහා දහම් අවවාද ලබා දෙන දහම් ගබඩාවක්. ඒ නිසා යම්කිසි කෙනෙක් දෙවියන්ට දේශනා කළ නිසා මෙය අපට අවශ්‍ය නැහැයි කියලා ඒ පදනම මත පිළිහිටලා අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරන්නේ නම් අර වගේ සූත්‍ර දේශනාවනුත් ඔවුන් ඒ න්‍යායෙම ඉඳලා ප්‍රතික්ෂේප කළා වගේ වෙනවනේ. නිසා එය සාධාරණ මතයක් නෙමෙයි. ඒ නිසා යම්කිසි කෙනෙක් දෙවියන් උදෙසා කරන ලද දේශනාවක් මේක මිනිස්සුන්ට නිවන් දකින්න අවශ්‍ය නැහැයි කියන මතය පිළිගන්නට බැරි මතයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අභිධර්මයේ පිළිබඳව අපි විශේෂයෙන්ම සලකා බලනකොට අපිට අභිධම්ම කියන වචනය පිළිබඳව අපි පසුගිය දේශනාවෙන් කතා කළා. ඒ වචනේ ත්‍රිපිටකයේ මොන මොන තැන්වලද තියෙන්නේ කියන එක පිළිබඳවත් අපි කතා කළා. ඒ වගේම තවත් වචනයක් තමයි අපිට දකින්නට ලැබෙන මේ මාතිකාධර කියලා වචනයක්. එතකොට මේ මාතිකාධර කියන වචනය ත්‍රිපිටකයේ පුරාවටම විනය පිටකයේ තුලත් ඒ වගේම සූත්‍ර පිටකයේ තුලත් බොහෝ තැන්වල අපිට දකින්න පුළුවන් දෙයක් තමයි මේ මාතිකාධර කියන මේ වචනේ. එතකොට මාතිකාධර කියන වචනයෙන් හැඳින්වෙන්නේ පින්නතුනේ මේ මාත්‍රිකාධර. එහෙම නැතිනම් මාත්‍රිකාවන් දරාගත්ත කියන තේරුම තමයි ඉන් ලැබෙන්නේ.
එතකොට මේ මාතිකාධර කියන වචනය තුල මාත්‍රිකා දරාගත්තයි කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක අපි විමසලා බලන එක වටිනවා. එතකොට විනයධර කියන එකෙන් විනය පිටකය එතනදී දැක්වෙනවා. ධම්මදර කියන වචනය තුල සකල සූත්‍ර පිටකයෙන් අදහස් වෙන බවත් දැක්වෙනවා. එහෙමනම් નિરાයාසයෙන්ම යන දේ තමයි මාතිකාධර කියන වචනය තුල හැඳින්වෙන්නට අවශ්‍ය මාත්‍රිකා වශයෙන් තබමින් භාග්‍යතුන් වහන්සේ කළ ඒ අති විස්තරිත සහ අති සංක්ෂේප සහ මධ්‍යස්ත දේශනාව වශයෙන් දැක්වෙන අභිධර්ම පිටකය තමයි එතනදී මාත්‍රිකා වශයෙන් අපිට ගන්නට සිද්ධ වෙන්නේ. මොකද ප්‍රධාන මාතිකා අපිට දකින්න පුළුවන්කම තියෙන අභිධර්ම පිටකයේ නිසා. එතකොට ඇතැම් විටක මේ පිළිබඳව දක්වනවා දැන් ප්‍රාතිමෝක්ෂ භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයත් මාතිකා වශයෙන් දැක්වෙනවායයි අදහසක් තියෙනවා. එතකොට මේ කාරණාවන් දිහා අපි බලනකොට මෙතනදී වැඩිපුර ඉඩකඩක් හිමිවන මතයක් තමයි අභිධර්ම පිටකය තුල දැක්වෙන මාතිකා කියන වචනේ. නැතිනම් මාත්‍රකායි මෙතනදී අදහස් වෙන්නේ කියන දේ. මොකද ත්‍රිපිටකය තුල විනය පිටකය කියන එක විනයධර කියන වචනයෙන් අපිට දකින්න පුළුවන්. එතකොට ওই වචන ටික සාමාන්‍යයෙන් එක තැනක තමයි තියෙන්නේ. ධම්මදර, විනයධර, මාතිකාධර කියන මේ වචන ටික එක සමීපයේ යෙදෙන්නේ, එක ළඟ යෙදෙන්නේ. එතකොට ඒක භික්ෂුන් වහන්සේලා පිළිබඳව හඳුන්වනකොට මේ ධර්මදරයි, ඒ භික්ෂුන් වහන්සේලා විනයදරයි, ඒ වගේම මාතිකාදරයි කියනකොට අභිධර්මයේ පිළිබඳව දරාගත්ත භික්ෂුන් වහන්සේලායි ඉන් අදහස් වෙන්නේ කියන කාරණාව මනාව පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. අටකථා සහ ටීකා සාධකත් එයට ගෙනහැර දැක්වීමේ හැකියාව තියෙනවා. පින්නතුනි මේ විදිහට අපි අරගෙන බලනකොට මේ අභිධර්ම පිටකය අනාථ කරන්නට එහෙමත් නැතිනම් අභිධර්ම පිටකයට මූලයක් නැහැ කියලා ඉවත් කරන්නට කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ නැහැ. අභිධර්ම පිටකය පදනම් සහිත වූ ධර්ම කොටාශයක්. අභිධර්ම පිටකය යම් කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුට කිසිම විදිහකින් මේ ශාස්ත්‍රයේ 84000ක් ධර්මස්කන්ධය දකින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔහු තේරගාතාවල දැක්වෙන මේ ආනන්ද තෙරුන් වහන්සේ විග්‍රහ කරන ඒ තේරගාතාවන් ප්‍රතික්ෂේප කරා වෙනවා. මොකද ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ අපදානයේදී දක්වනවනේ විග්‍රහයන් බුදුරජාණන් වහන්සේගෙන් ගත්ත ධර්මස්කන්ධ ප්‍රමාණය සහ ශ්‍රාවකයන් වහන්සේලා විසින් ගත්ත ධර්මස්කන්ධයන් පිළිබඳව. එතකොට ඒ ධර්මස්කන්ධයන් 84000ක් වූ ධර්මස්කන්ධය ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙනවා අභිධර්ම පිටකය යම් කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම්. ඒ වගේම අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරන කෙනා සූත්‍ර පිටකය තුල තියෙන තවත් බොහෝ ධර්ම ග්‍රන්ථ ප්‍රතික්ෂේප කරන්නෙක් බවට පත් වෙනවා. මොකද ඒ තුල අභිධර්මයේ කියලා දැක්වෙන නිසා විනය පිටකයේ කොටස් ප්‍රතික්ෂේප කරන්නෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි ඒ මතය බොහොම භයානක මතයක්. එහෙමත් නැතිනම් ඒ මතය බොහොම මිත්‍යා දෘෂ්ටික මතයක් හැටියට අපිට දක්වන්නට සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කළේ මහා සාංඝිකයෝ. මහා සාංඝික කියලා කියන්නේ ධර්ම සංගායක මහරහතන් වහන්සේලාට ප්‍රතිවිරුද්ධව අධර්මවාදී පක්ෂය ගත්ත භික්ෂුන් එකතු වෙලා වෙනමම පිරිසක් හැටියට වුන් එකතු වෙලා වුන් ධර්ම සංගායනාවක් සිද්ධ කළා. ඒකට මේ මහා සංගීති නැතිනම් මහා සංඝිකයන්ගේ සංගායනාවයි කියලා අපි හඳුන්වනවා. ඒකට මෙන්න මෙතන මේ මොවුන්ගේ සංගායනාවන් තුලින් අභිධර්ම පිටකය වුන් ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අද වුණත් යම්කිසි කෙනෙක් අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරනවා නම් ඒ අර මතවාදයන්ගේ ඡායාව වැටුණු පිරිස්. ඒ නිසා අපි බෞද්ධයින් හැටියට ඒ පිළිබඳව බොහොම කල්පනාකාරී විය යුතුයි. ඒ දේවල් පිළිබඳව බොහොම ඌමනාවෙන් යුක්තව අපි මේ බලාගෙන ඉන්නට අවශ්‍යයි. මොකද ඒ බඳු මහ භයානක මතවාදයන්ට වැටිලා බුදුරජාණන් වහන්සේගෙන් පසුව ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වුණු ඒ උතුම් ධර්මය ප්‍රතික්ෂේප කරන ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට පත් වුණොත් ඒ හේතුවෙන් සිද්ධ කරගන්න අකුසල පක්ෂේ නම් ලේසි නොවන නිසා. ඒ නිසා ඔබ ඒ බඳු පවිටු මතවාදයන්ට හසුවන්නට එපා කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. පින්නතුනේ අපි සාකච්ඡා කරගෙන ආවේ ප්‍රධාන වශයෙන්ම පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළව. ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ දැක්වෙන උද්‍යව්‍ය ඥානය පිළිබඳවයි අපි කතා කළේ. උදය වැය සම්මර්ෂණය කරන්නේ කොහොමද? හට ගැනීම පිළිබඳව දකිනකොට, වැයවීම පිළිබඳව දකිනකොට, ඒ හට ගැනීම සහ වැයවීම කියන කාරණාවන්
අපි සම්මර්ෂණය කළ යුත්තේ මොන ආකාරයටද කියන එක පිළිබඳව අපි විමසා බැලීමක් සිද්ධ කළා. එතකොට රූපය හටගන්නේ මෙන්න මේ විදිහේ හේතු ටිකක් නිසා කියන එකයි අපි මුලින්ම විග්‍රහ කරගන්නට යෙදුනේ. ඒකෙදි රූපය අවිද්‍යාවෙන් හැදුනේ කොහොමද? කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හැදුනේ කොහොමද? නැතිනම් මේ නිබ්බත්ති ලක්ෂණ ටික දකිනකොට තමයි මේක හටගත්ත ආකාරය දැක්කේ කියලා අපි කතා කළා. ඒ වගේම වැයවීම කියන එක දකිනකොට මේ රූපය සකස් කරන්නට හේතු වුණු පච්චය නිරෝධට්ඨේන ප්‍රත්‍ය ධර්මයන්ගේ නිරෝධයෙන් සිද්ධ වන රූප නිරෝධය පිළිබඳව අපි එතනදී තේරුම් ගන්නට යෙදුණා. ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ නිරෝධයෙන් සිදුවන රූප නිරෝධය පිළිබඳව කතා කරනකොට අවිද්‍යා නිරෝධය, කර්ම නිරෝධය, තණ්හා නිරෝධය, ආහාර නිරෝධය සහ විපරිණාම ලක්ෂණයන් පිළිබඳව දැකීම කියන කාරණා ඔස්සේ මනස මෙහෙවන කෙනෙකුට රූපයේහි නිරෝධය සාක්ෂාත් කරන්නට පුළුවන්, රූපයේහි නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් කියන කාරණාවයි අපි එතනදී විශේෂයෙන් දැනගන්නට යෙදුනේ. පින්නතුනේ මේ විදිහට රූපස්කන්ධයේ උදේවැය කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහටම තමයි අපිට වේදනා ස්කන්ධයේ, සංඥා ස්කන්ධයේ, සංස්කාර ස්කන්ධයේ, විඥාන ස්කන්ධයේ උදේවැය දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ඒ වේදනා ස්කන්ධයේ උදේ දකින්නකොට වේදනා ඛණ්ඩස්ස උදයන් පස්සන්තෝ කතමානි පංචලක්ඛනානි පස්සති. වේදනා ස්කන්ධයේ උදේ දකින්නකොට මොනවද අපි දකින ලක්ෂණ පහ. අවිජ්ජා සමුදයා වේදනා සමුදයෝ. අවිද්‍යාවගේ හට ගැනීමෙන් වේදනාවේ හට ගැනීම සිද්ධ වෙනවා. එතකොට මේ අවිද්‍යාව නැමැති ප්‍රත්‍ය ධර්මය යම් තැනක තියෙනවා නම් ඒ අවිද්‍යාව නැමැති ප්‍රත්‍ය ධර්මය ඇති තැනක තමයි වේදනාව කියන දේ අපිට ලබන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට වේදනාව කියනකොට වේදනා ලැබීම, වේදනා විඳීම කියන දේ අපි විවිධ පරයයන්ගෙන් කතා කරනවා. එතකොට එතනදී එක පැත්තකින් විපාක වේදනාවක් අපි ගන්නවා, කර්ම සහගත සිතකයේ දෙන වේදනාවක් ගන්නවා. මේ විදිහට විපාක වේදනා, කර්ම වේදනා ආදී විදිහට නැතිනම් අව්‍යාකෘත වශයෙන් දකින වේදනාවක් සහ කුසල කුසල සහිත වේදනාවක් හැටියට අපිට කතා කරන්නට පුළුවන් වේදනාවන් තියෙනවා. ඒ වගේම සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා අපි වේදනාව පිළිබඳව විභජනයකට ලක් කරනවා. මෙන්න මේ වේදනාව කියලා මේ මොන පරයයන් කතා කළත් මේ වේදනාවේ සකස් වීමට හේතුවක් බවට පත් වෙනවා කුමක්ද? අවිද්‍යාව කියන දේ. නැතිනම් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයේ තියෙන යථාර්ථය නොදන්නාකම නිසා තමයි වේදනාව කියන දේ හටගන්නේ. කොහොමද අවිද්‍යාව නිසා වේදනාව හටගන්නේ? කොහොමද අවිද්‍යාව සමුදයෙන් වේදනාව සමුදය වෙන්නේ? අවිද්‍යාව සමුදයෙන් වේදනාව සමුදය වෙනවා කියනකොට මේ පුරිම කම්ම භවස්මින් නැතිනම් పూర్ව කර්ම භවයේහි තිබුණු ඒ කර්ම සහගත බව නිසා වර්තමානයේහි විපාක ධර්මයක් ගෙනවිත් දෙන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. අපි කිව්වොත් දැන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ විපාක පංචකය නැතිනම් විපාක සන්තතිය හරිගස්සන්නේ හදලා දෙන්නේ කුමක් නිසාද? ඒ විපාක සන්තතිය සකස් කරලා දෙන්නේ අර පෙර අවිද්‍යා සංස්කාරාදී ධර්මය හේතු කරගෙන. එතකොට මේ අවිද්‍යා සංස්කාරාදී ධර්මයේ හේතු කරගෙන මේ විපාක සන්තතිය සකස් කරනකොට එතනදී අවිද්‍යාව ප්‍රත්‍යක් වෙලා තියෙනවා. අවිද්‍යාව හේතුවක් වෙලා තියෙනවා මේ වේදනාව සකස් කරලා දෙන්නට. ඒ වගේම තමයි අපි කතා කරපු අනෙක් පරයය අපි අරගෙන බැලුවොත් අවිද්‍යාව කියන දේම වේදනාව කියන දේ පැවැත්වීමට සහ වේදනාව කියන දේ පෙන්වා දීමට නැතිනම් වේදනාව කියන දේ අසුරු කළ හැක්කක් විදිහට අපිට පෙන්වා දෙන්නටත් අවිද්‍යාව කියන එක ප්‍රත්‍යක් බවට පත් වෙනවා. කොහොමද අපිට යම්කිසි චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා, ගහන සම්පස්සජා, જીවහා සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා වේදනා කියලා අපි කතා කරන වේදනාව. ඇහැට රූපයක් ගැටුනහම අපිට ඇති වෙන උපේක්ෂා සහගත වේදනාවක් තියෙනවා. කනට සද්දයක් ගැටුනහම අපිට ඇති වෙන චක්කු විඥාන සිතෙහි පවත්නා වූ වේදනාව කියන ධර්මයක් තියෙනවා. එතකොට මේ විඳින ස්වභාවයට තමයි වේදනාව කියලා කියන්නේ. ඒකට ඇහැට රූපයක් ගැටෙනකොට ඒ රූපය කිසිම විදිහකින් අපි ඉස්සෙල්ලම සැප විදිහට විඳින්නේ නැහැ. ඒ රූපය අපි දුක් විදිහට විඳින්නෙත් නැහැ.
ඒ රූපය අපි විඳින්නේ විපාක උපේක්ෂා සහගත මට්ටමක. එහෙමත් නැතිනම් ඒක උපේක්ෂා සහගත දෙයක් විදිහට විතරයි පෙනී සිටින්නේ. සැප විදිහට හරි දුක් විදිහට හරි පෙනී සිටින්නේ නැහැ. ඒ වගේමයි කනට ඇහෙන ශබ්දයත් ඒ ශබ්දයේ කුසලයේ තිබුණේ නැහැ. කුසල හේතු යෙදුනේ නැහැ. අකුසල හේතු යෙදුනේ නැහැ. එතන තිබුණේ සැපයි කියලා ගත්ත ඇලෙනකම තිබුණෙත් නැතුව දුකයි කියලා ගත්ත ගැටෙනකම තිබුණෙත් නැතුව එතනදී පවත්වන්නේ හුදෙක් දැනගැනීම කියන දේ පමණයි. එතකොට දැනගැනීමට උපකාර කරලා තියෙනවා ඒ ස්පර්ශ වුණ කෘත්‍යය. එතකොට ඒ ස්පර්ශයෙන් උපන් වේදනාව කියන දේ තමයි එතනදී කතා කරන්නේ. එතකොට මේ වේදනාව සැප දුක් වශයෙන් බෙදන්නේ නැතුව ඒ වේදනාව බෙදෙන එකම න්‍යාය තමයි ස්පර්ශය වේදනාව බෙදෙන එකම න්‍යාය තමයි උපේක්ෂා සහගත වේදනාවක් කියන එක. නාසයට ගන්ධයක් දැනුණත් එහෙමයි. අපි මේ ගඳ හොඳයි මේ ගඳ නරකයි කියලා ඉස්සෙල්ලා විශ්ලේෂණය කරගන්න නැතුව ගන්ධයක් දැනුණ බව සහ ඒ ගන්ධය දැනගන්නවා. එතකොට ඒ ගන්ධය පිළිබඳව දැනගන්නා හිතට කියනවා මූලික විදිහටම ගාහන විඥානය කියලා. එතකොට මේ ගාහන විඥාන සිතෙහි යෙදෙන යම් වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව අර සැපය අනුව විහිල්ලා විඳින මේ හොඳ ලස්සන සුවඳක් කියලා නැතිනම් හොඳ මිහිරි සුවඳක් කියලා අපි විඳිනකම ඒක හිතේ තිබුණේ නැහැ. ඒ ඔස්සේ සැප විඳින කමක් තිබුණේ නැහැ. වේදනාව සැපයක් කියලා කියන්නේ නැහැ. ඒ වගේම මේක නම් මහා අප්‍රසන්න ගඳක් කියලා ඒ වේදනාව ප්‍රතික්ෂේප කරන කමක් එතන නැත්තේ නෑ. එතන තියෙන්නේ උපේක්ෂා සහගත වේදනාවක්. ඒ වගේම තමයි දිවට රසයක් දැනෙනකොටත්. දිවට රසයක් දැනෙනකොටත් එතන පවතින්නේ දුක් සහගත හෝ සැප සහගත බවකින් තොරව උපේක්ෂා සහගත මට්ටමේ වේදනාවක්. කයට ස්පර්ශයක් දැනෙනකොට මේක ටිකක් වෙනස් වෙනවා. කයට ස්පර්ශයක් දැනෙනකොට කයට කෙලින්ම දැනෙන ස්පර්ශය තුළ සැපසහගත හෝ දුක්සහගත හෝ බවම උපදිනවා. ඒ කියන්නේ එතන වේදනාව එක්කෝ සැපසහගතවම උපදිනවා, එතන වේදනාව එක්කෝ දුක්සහගතවම උපදිනවා. නමුත් අනෙක් හැම අවස්ථාවකදීම සිද්ධ උනේ උපේක්ෂා සහගත මට්ටමින් වේදනාව සකස් වෙන එක. නැතිනම් උපේක්ෂා සහගතව තමයි ඒ හිතේ ඒ විඳීම කියන දේ පැවතුනේ. එතන එයා ශක්තිමත් වෙලා තිබුණේ නැහැ. ඒක මොහු කුරා අරගෙන ගිහිල්ලා මේක හොඳයි මේක නරකයි කියලා අපිට සැප හෝ දුක ගෙනල්ලා දෙන තැනක් ඇති කරන්න කියලා ඒක ප්‍රධාන වෙලා තිබුණේ නැහැ. නමුත් එතන තිබුණ එක ගතියක් ඒ තමයි විඳීම කියන ස්වභාවය තිබුණා. ඒ විඳීම කියන ස්වභාවයේ රූපය දැනගන්න බවට, ශබ්දයේ ගන්ධයේ රසය දැනගන්න බවට වැය වෙලා. අන්නේ වැය වුණු බව නිසා ඒ හැම සිතක්ම උපේක්ෂා සහගත මට්ටමක තමයි පැවතුනේ. ඒ කියන්නේ සැප වශයෙන්ුත් නොකියන ලද, දුක් වශයෙන්ුත් නොකියන ලද අදුක්ඛමා සුඛ වේදනාවක් හැටියටයි ඒ වේදනාවේ පැවැත්ම එතනදී සිද්ධ වුනේ. ඒ නිසා අපිට එතන වේදනාව පිළිබඳව අපි මේ විදිහට හඳුනා ගන්නට අවශ්‍යයි. අන්න ඒ වේදනාව පිළිබඳව අපි අරගෙන බැලුවොත් ඒ වේදනාව හටගෙන ඒ සිත හා සමගම නැති වෙලා යන ධර්මයක්. ඒ හිතේ යෙදුණු ගතියක්නේ වේදනාව එහෙමත් නැතිනම් විඳීම කියන එක. එතකොට දැන් අපිට ඇහැට අනාත්ම වර්ණ සටහනක් ගැටෙනකොට අනාත්ම වර්ණ සටහනක් ඇති තැනක අපිට කොයි වෙලාවකවත් තිබුණේ නැහැ හිතේ ඒක සැප වශයෙන් හෝ දුක් වශයෙන් මෙනෙහි කරන්නට දේවල් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඒක උපේක්ෂා සහගතයි කියලා කියන්නේ. ඒක විපාක නිසා. එතකොට ඒ වර්ණ සටහන අනුව තමයි රූපේ පිළිබඳව දැනගත්තේ. කියන්නේ ඇහැට ගැටුණු බව. ඒකට කියනවා අබිනිපාත මාත්‍රයක් කියලා. ඒ අබිනිපාත මාත්‍රය තමයි දැනගත්තේ. ඒ අබිනිපාත මාත්‍රය දැනගත්ත තැනක කෙනෙක් පස්සේ කල්පනා කරලා තමන්ගේ හිතේ තියෙන ආශ්‍රව ධර්මතාවයන් හා සමග ඒ දේ යොදලා ඒ පෙනුණු රූපය පිළිබඳව තමන්ගේ සංකල්පමය වශයෙන් සකස් කරගත්ත රාගය යොදලා එයා දැනගන්නවා මේ දරුවා නැතිනම් මේ රූපය මගේ දරුවා කියලා. එතකොට දැන් එළියේ ඉන්නවා කියලා ඔබ දැනගන්නේ මෙනෙහි කරන්නේ මේ මගේ දරුවා කියන දේ. එතකොට දරුවා කියන ඒ අරමුණ හා සමග ඔබ සතුටු වෙන බව තියෙනවා. එතකොට එතන ඔබ දුක් වෙන බව තියෙනවා. එතකොට මේ සතුටු වෙන බව සහ දුක් වෙන බව කොහෙට අයිති දේ හැටියට දකින්නේ? අර දැකපු රූපයට දැක්කා වගේම ඔබ දකින්නේ ඒ සතුටු වෙන බව සහ දුක ගේන බව තියෙන්නේ ඒ රූපය ඇතුලේ කියලා. ඒ නිසා තමයි ඔබට දරුවා නැවත දරුවම ඕන වෙන්නේ ඔය සතුට උපදින්න නා. වෙන රූප කොච්චර ලැබුණත් වෙන දරුවෝ කියන රූප කොච්චර ඔබ දැක්කත් ඔබට ඒ සතුට ගේන්නේ නැහැ. ඔබට සතුට ගේන්නේ ඔබේ දරුවා දැක්කහම. එතකොට දැන්
ඔබ මවක් නම් පියෙක් නම් පාසල ඇරෙන වෙලාවට එතනට ගිහිල්ලා ඉන්නකොට ඔබ දකිනවා කොච්චර දරුවෝ දැක්කත් ඔබට තමන්ගේ දරුවා එනකොට තමන්ගේ දරුවා දකින මට්ටම ලැබෙන්නේ නැහැ. එතකොට ඒකට හේතුව මොකද්ද? විඳීම කියන දේ ඔය කොයිතනත් වර්ණ සටහනක් නම් ඇහැට දැනුනේ වර්ණ සටහනේ විඳීම එක හා සමානයි. එතකොට වර්ණ සටහනේ විඳීම එක හා සමාන වෙනකොට අර සංකල්පමය වශයෙන් තමන් ගොඩනගාගෙන තිබුණු දේවල් තව විදිහකින් කියනවා නම් ආශ්‍රව ටිකත් එක්ක අර නිමිත්ත පිළිබඳව අපි කල්පනා කළාට පස්සේ අපි දැනගන්නවා මේ මගේ ආදරණීය දරුවා නේද කියලා. අන්නේ ආදරණීය දරුවා නේද කියලා ඔබ දැනගත්තට පස්සේ ඒ ආදරණීය දරුවා පිළිබඳව ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ආදරණීය දරුවා පිළිබඳව ඔබට දුක උපද්ද ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ආදරණීය දරුවා පිළිබඳව දැන් ඔබ සැප දුක උපදින එක අර රූපයට සම්බන්ධත් නැහැ. රූපේ දැනගත්ත හිතට සම්බන්ධත් නැහැ. හැබැයි ඔබට වේදනාවක් තියෙනවා. වේදනාව පිළිබඳව ඔබට හැඟීමක් තියෙනවා, දැනගැනීමක් තියෙනවා. කොහොමද ඒ දැනගැනීම? මට මේ සතුට ආවේ මොකක් නිසාද? මගේ දරුවා දකින්නකොටමයි. එතකොට ඔබට මේ වේදනාව ලැබෙනවා. මේ වේදනාව තුල ඔබට ඔබේ විඥානයේ පිහිටා සිටිනවා. එතකොට ඔබ හිතින් දැනගන්නේ මේ පේන දරුවා කියන අරමුණ තුල තමයි මම මේ සතුට උපද්දගත්තේ කියලා. එතකොට මේ පේන අරමුණේ තමයි මම හිතලා මම ඒ අරමුණ තුල තමයි මගේ හිත ඇලුනේ කියලා තමයි අපි කල්පනා කරන්නේ. අන්න ඒ නිසා අපි රූපේ පැත්තට ඇඟිල්ල දික් කරනවා හැම වෙලාවකදීම ඔය විඳීම් සහගත ස්වභාවයේ තිබුණේ රූපේ තුලයි කියලා. අන්න එතකොට අපිට වේදනාව කෙනෙකුගේ වෙලා වේදනාව කියන දේ නැතිනම් ඒ සැපසහගත වේදනාව එළියේ ඉන්න කෙනෙකුගේ වෙලා හම්බ වෙනකොට ඒ වේදනාවේ ගතිය වේදනාවේ ලක්ෂණේ බාහිර රූපේ පැත්තෙන් දකිනකොට ඒක කෙලෙස් සහිත මට්ටමක්. එතකොට අන්න ඒ හිතෙන් තමයි අපි සැප දුක් වශයෙන් විඳින්නේ. ඒ සැප දුක් වශයෙන් විඳින වේදනාවට කෙනෙකුට විඥානට්ඨිතියක් විඥාණයට පැවැත්මක් විදිහට වේදනාව ලැබිලා තියෙනවා වේදනාවපත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් කාම ධාත්වයේ සත්වය රූපේ අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නවයි ජීවත් වෙන්නේ. ඒ නිසාම ඔවුන්ට ඒ වේදනාවේ ලක්ෂණයත් රූපේ තුලම තමයි ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ දරුවා කියන රූපේ ඉඳලා තමයි මේ සැප වේදනාවේ එන්නේ. දරුවා කියන රූපේ ඉඳලා තමයි මේ දුක් වේදනාවේ එන්නේ. නැතිනම් ඒ පැත්තෙනුයි එන්නේ. මේ වචනයෙන් තමයි මට සැප කියන දේ ගෙනාවේ. මේ වචනයෙන් තමයි මට දුක කියන දේ ගෙනාවේ. එතකොට ඒ සැප සහ දුක ගෙනාවේ එළියේ තියෙන දෙයින් කියලා ගන්න ලක්ෂණයක් තියෙනවා. අන්න ඒකට කියනවා පින්නතුනි අපි මේ විඳීම කියන දේ අත්දැකීම අපි දකිනවා බාහිර පවත්නා දෙයක් හැටියට. එහෙම නැතිනම් මේ වේදනාව කියන දේ පිළිබඳව අපිට නැවත විඥාණයෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නේ නැහැ චක්කු සම්පස්සයෙන් යම් වේදනාවක් හටගත්තා නම් ඒ චක්කු සම්පස්සය හා සංප්‍රයුක්තව පවත්නා වේදනාව හටගෙන නිරුද්ධ වුණා කියලා අපි දන්නේ නැහැ. ඒක හටගෙන නැති වුණා කියලා දන්නේ නැහැ. ඒ නොදන්නාකම නිසා මොකද වෙන්නේ? ඒ වේදනාව පිළිබඳව අපි දකිනවා අර රූපේ පිළිබඳව දැක්කා හා සමානව මට සතුටු හිතෙන්නේ, මට දුක හිතෙන්නේ මේ රූපේ දකිනකොට, මේ ශබ්දය අහනකොට, මේ ගඳ සුවඳ රස විඳිනකොට තමයි මට මේ සතුට දුක ඇති වෙන්නේ කියලා අපි වැරදි විදිහට කල්පනා කරනවා. අන්නේ වැරදි විදිහට කල්පනා කරනකොට පින්නතුනේ යාට වේදනාව තියෙන කෙනෙක් බවට පත් වෙනවා. අර රූප විග්‍රහය තුල අපි කතා කළා වගේම අපිට වේදනාව තුලත් ඒ කතාවම කතා කරන්නට වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඇතම් වෙලාවකදී දේශනා කරනවා මහණෙනි ඇස දුරු කරන්න, රූපේ දුරු කරන්න, එතකොට චක්කු සම්පස්සේ දුරු කරන්න, චක්කු සම්පස්සෙන් උපන් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව දුරු කරන්න මේ ආදී ලෙස අපිට දේශනා කරන්න. එතකොට එක වෙලාවකදී වේදනාව දුරු කරන්න කියනවා. තවත් අවස්ථාවකදී වේදනාව පිළිබඳව පවත්නා චන්දරාගය දුරු කරන්න කියනවා. එතකොට තවත් අවස්ථාවකදී අපිට මේ කාරණා දෙක පිළිබඳවම කතා කරන තැන් දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් කොහොමද අපි මේ කාරණාවන් දිහා දකින්නේ? අපි කොහොමද වේදනාව දුරු කරන්නේ? අපි කොහොමද චන්දරාගය කියන දේ දුරු කරන්නේ? එතකොට මේ අපි ගොඩනගන දැනුම, එහෙමත් නැතිනම් මේ තුල අපි උපයා ගන්න දැනුම අපිට කොහොමද නිවන් දැකීම පිණිස චන්දරාග විනෝදනයේ පිණිස හේතුවක් වෙන්නේ කියන කාරණාව අපිට හසු වෙලා තියෙන්නට අවශ්‍යයි. එතකොට මේ කියන්නේ එකම තැනක්නේ. වේදනාව දුරු කරන්න කියලා කිව්වත් ඒක වෙන තැනක් වෙලා චන්දරාගය දුරු කරන්න කිව්වහම වේදනාව තියෙනකොට චන්දරාගය දුරු කරන්න කියන එක තවත් තැනක් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි?
දරුවා කියන අරමුණ තුල ඔබේ හිතේ සතුටු වෙන බව තියෙනවා නම් ඒ සැපසහගත වේදනාව ඇති වෙන තැනම පින්නතුනේ එතන තියෙනවා චන්දරාගය කියන එක. එතන චන්දරාගය ඉදිලා තියෙනවා. ඒ චන්දරාගය යෙදුන තැනක තමයි ඔබ ඒ සතුට ඇති කරගන්නේ. අන්න ඒ නිසා ඒ සතුට ඇති වෙන තැන පිළිබඳව අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට අන්න ඒ මට්ටමේ වේදනාවක් පිළිබඳව ඔබ පිහිටා සිටිනකොට ඒ කර්මසහගත මට්ටමේ පවත්නා වේදනාව සමුදය පාක්ෂික ධර්මයක්. බය නැතුව කියන්නට පුළුවන් ඒ වේදනාව ඔබ දුරු කළ යුතුයි. ඇයි? ඒ වේදනාව ගොඩනගලා තියෙන්නේ ඔබ දැක්කේ නැහැ. ඇහැට ගැටුණු රූපය සහ ඒ රූපය ඒ චක්කු සම්පස්සය හා සමග යෙදුණු වේදනාව හටගෙන නිරුද්ධ වුණා කියලා ඔබ දැක්කේ නැහැ. ඒ දැක්කේ නැති බව නිසා ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වුණා කියලා දැක්කේ නැතිකම නිසා තමයි ඔබට බාහිර පවතින රූප ධර්මයන්ගේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන්ගේ සතුටු වෙන්න පුළුවන්කම ලැබුණේ. සැප විඳින්න පුළුවන්කම ලැබුණේ. දුක් විඳින්න පුළුවන්කම ලැබුණේ. හැබැයි හටගත්ත ධර්මය ඉතුරු නැතුව නැති වුණා කියන අවබෝධය ඔබට ඇති වුණොත් ඔබට ඒ වේදනාව හම්බ වෙන්නේ නැහැ. වේදනා නිරෝධයක් ඔබට ලැබෙනවා. හැබැයි වේදනාව හම්බ වෙන්නේ නැතුව යනවා. එතකොට හමු නොවුන වේදනාවක් පිළිබඳව චන්දරාගයේ පැවැත්මක් නැහැ. ඒකට දැන් චන්දරාගය වේදනාව තියෙනකොට දරුවා දකින්නකොට ඔබට සැපසතුට උපදිනවා. සැපසතුට උපදිනකොටත් ඔබ ඒ පිළිබඳව තණ්හා නොකර ඉන්න බලනවා කියන තැනක් නෙමෙයි මේ කතා කරන්නේ. කොටින්ම ඔබට දරුවා කියලා ඔබට විඳින්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබට වේදනාවේ නිරෝධයක් සාක්ෂාත් කරනවා. නැතිනම් වේදනාව තුල පිහිටා සිටින්න හිත වේදනාව තුල පිහිටා සිටිනවා නම් ඒ බඳු වේදනාවට ඔබ ඉඩක් දීලා නැහැ. මොකද්ද කරලා තියෙන්නේ? ඔබ කළේ එකම දෙයයි. අවිද්‍යාව දුරු කරලා විද්‍යාව ඉපදෙව්වා. අවිද්‍යාව දුරු කරලා විද්‍යාව ඉපදෙව්වා. එතකොට මේ විද්‍යාව ඉපදවීමෙන් තමයි ඔබට යම් නොදන්නාකමක් තිබ්බනම් හටගත්ත ධර්මයෝ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා අන්න ඒ නුවණට ඔබට පත්වන්නට පුළුවන්කම තිබුණේ. ඒ කියන්නේ හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා යම් වැරදි ඒ කියන්නේ නිවැරදි දැක්මක් ඔබට උපදව ගන්නට පුළුවන්කම ලැබුණා නම් ඒකම තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒක නොදකින්නකම නිසා තමයි අපි නැවත නැවතත් ඒක පවතින දෙයක් හැටියට කල්පනා කරන්නේ. ඒ නිසා පින්නතුනේ ඔබ ටිකක් අපි වේදනාව පිළිබඳව අපි කතා කරනකොට ඒ වේදනාව අවිද්‍යාව සමුදයෙන් හටගත්තයි කියලා අපි දකිනවා නම් ඒ අවිද්‍යාව සමුදයෙන් හටගත්ත වේදනාව අතීත හේතු ටික වර්තමාන විපාකයට හේතු වීම නිසාත් මේ විපාක වේදනාවේ පැවැත්මක් තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි අපි වර්තමානයේ තුල කර්ම රැස් කරගන්නවා. ඒ විපාක සම්තතියම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා නොදන්නාකම නිසා ඒකම නැවත නැවත ඒ අවිද්‍යාව නිසාම නැවත නැවත වේදනාව විඥාන තිතියක් බවට පත් කරගෙනත් අපිට වේදනාව ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී අර විපාක වේදනාව කියන දේ අපි පිරිසිඳ දැක්ක යුතු දෙයක්. විපාක වේදනාව කියන එක නුවණින් දැක්ක යුතු දෙයක්. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක අපි දැක්ක යුතුයි. ඒකට තමයි අවිද්‍යාව දුරු කරගන්නවා කියලා කියන්නේ. විද්‍යාව උපදවනවා කියලා කියන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ ඒකට. එතකොට මේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දකින්නකොට තමයි අපිට මේ සංකත ලක්ෂණය දකින්න පුළුවන් වෙන්නේ. සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් වුණ බව. හේතු නිසා සකස් වුණ බව හේතු නැති වෙනකොට නැති වුණා කියලා අපිට අවබෝධ වෙනවා නම් හේතු නැති වෙනකොට නැති වුණා කියලා අපි දන්නවා නම් අන්න ඒ අවබෝධය තුළ පින්නතුනේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා අවිද්‍යාව දුරු කරගන්න. ඒ අවිද්‍යා නිරෝධයෙන් උපදෝගත්ත විද්‍යාව කියන දෙයින් පින්නතුනේ අපි සම්පූර්ණම තණ්හාව දුරු කරන්නට අවශ්‍ය නැතිනම් චන්දරාගය කියන දේ දුරු කළා නෙමෙයි චන්දරාගය අනුත්පාදයකටපත් කරගන්නට අවශ්‍ය මඟ සකස් කරගෙන තියෙනවා. නිසා ඔබ ඒ පිළිබඳව කල්පනා කරන්නට අවශ්‍යයි. එතකොට වේදනාව පිළිබඳව අපි මේ දෙපැත්තෙන්ම කතා කළා. වේදනාව අවිද්‍යාව නිසා වේදනාව හට ගන්නවා. එතකොට ඒ අවිද්‍යා සමුදය අවිද්‍යාව නිසා අවිද්‍යා සමුදය වේදනා සමුදය කියලා කතා කරනවා වගේම අපිට දකින්නට වෙන කාරණාව තමයි තණ්හා සමුදය වේදනා සමුදයෝති. තෘෂ්ණාව සමුදය වෙනකොට තෘෂ්ණා සමුදය නිසාත් වේදනාව සමුදය වෙනවා. තෘෂ්ණාව නිසාත් තෘෂ්ණාව හට ගැනීම තුලත් වේදනාව කියන දේ හට ගන්න ධර්මයක්. ඒකට තණ්හාව නිසා කොහොමද වේදනාව හටගන්නේ කියලා අපි බැලුවාම
අපිට අර දෙපැත්තෙම දකින්න පුළුවන් චන්දරාගය හා සංප්‍රයුක්තව ඇති වෙන දේකුත් තියෙනවා. නැතිනම් අර වේදනාව පිළිබඳව අපිට සැප වශයෙන් යෙදෙන තණ්හා අනුසයෙන් අනුසය උන වේදනාවක්ම තියෙනවා. ඒකට පදනම තමයි මේ වේදනාව තණ්හා අනුසයෙන් අනුසය කරලා තියෙනකම. ඊට පස්සේ අනික් අවස්ථාව තමයි අර පෙර අවිද්‍යා කර්ම තණ්හා කියලා අපි කතා කරන්නේ. ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ධර්මතා ටිකෙන් වේදනාව සකස් කරලා දෙනවා. එතකොට ඒ අවිද්‍යාව කියන එකත් එක හා සමානව කර්මය කියන එකත් එක හා සමානව තණ්හාව කියන එකත් මේ ධර්මතා ටික මේ වේදනාවේ සකස් වීමට මේ ධර්මතා ටිකේ ඇතිවීමට ප්‍රත්‍ය බවට පත් වෙලා තියෙනවා. ප්‍රත්‍ය බවට පත් වෙලා තමාගේ කෘත්‍ය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ තණ්හා සමුදයෙන් වේදනා සමුදය වෙනවා. ඒ වගේම කර්ම සමුදයෙන් වේදනාව සමුදය වෙනවා කියලා කිව්වේ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි දැන් අපි අරකෙදි රූපේ පිළිබඳව දකිනකොට අපි කිව්වා රූපේ පිළිබඳව තේරුම් ගන්නකොට එතනදී අර නිබ්බත්ති ලක්ෂණ කියලා දෙයක් පිළිබඳව කතා කළා. හටගත්තු දේ පිළිබඳව දකින නිබ්බත්ති ලක්ෂණය ගැන කතා කළා. හැබැයි වේදනාව පිළිබඳව කතා කරන්නේ පස්ස සමුදය වේදනා සමුදයෝති. ස්පර්ශ සමුදයෙන් වේදනා සමුදය වෙනවා. එතකොට වේදනාව හට ගැනීමට හේතුවක් විදිහට දකින්න ස්පර්ශය නිසායි වේදනාව කියන දේ පේන්නේ. ස්පර්ශයේ හට ගැනීමෙන් වේදනාව හට ගන්නවා. ස්පර්ශයේ තිබුණොත් එතන වේදනාව තියෙනවා. ස්පර්ශය නැති වුණොත් වේදනාව නැති වෙලා යනවා. කියලා එයා ස්පර්ශය නිසා හටගන්න වේදනාව පිළිබඳව දකිනවා. ස්පර්ශය නිසා හටගන්න වේදනාව දකිනකොට ඒකේනා දකින්න දෙආකාරයකින් එකත් ඒ තමයි ස්පර්ශයෙන් කොහොමද වේදනාව හදලා දෙන්නේ කියලා. එකක් අවිජ්ජා සහගත ස්පර්ශයක් තියෙනවා. අවිජ්ජා සහගත ස්පර්ශයක් ඒක කර්ම මට්ටමින් ඇති කරගත්ත අවිජ්ජා සම්පස්සේ කියලා කියන්නේ. එතකොට මේ ස්පර්ශය කියන එකෙන් අදහස් කරන්නේ පින්නතුනේ අපි ඇහැට රූප ධර්මයන් ස්පර්ශ වෙනවා කියන එකත් නාම ධර්මයන්ගේ තියෙන පස්ස චෛතසිකයේ පිළිබඳවත් නෙමෙයි. මෙතනදී අපි ස්පර්ශය කියලා කතා කරනවා. එක පරයයකින් කතා කරනකොට අවිද්‍යාව කියන දේම අවිද්‍යා සම්පස්සයෙන් උපන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ අවිද්‍යා සම්පස්සය කියන දේ ස්පර්ශයක් හැටියට දක්වනවා. ඒ වගේම තමයි මෙතනදී අපි අවිද්‍යාව කියන දේ මුලින් කතා කරපු නිසා ඒ අවිද්‍යා සම්පස්සය කියන එකෙන් කියන දේත් එයටම ඇතුළත් කොටයි කතා කරන්නේ. මෙතනදී ස්පර්ශය කියනකොට අපිට විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට අවශ්‍යයි කොහොමද වේදනාවක් උපදින්නේ කියලා වේදනාව උපදින පැත්ත වේදනාවට ආහාර කෘත්‍ය සිද්ධ කරන පැත්ත අපි තේරුම් ගන්නට ඕනේ. මොකද්ද වේදනාවට ආහාර වෙන්නේ? නැතිනම් මොකද්ද වේදනාව ඉපදීම සඳහා ප්‍රත්‍ය ධර්මයක් බවට පත් වෙන්නේ? වේදනාව ඉපදවීම සඳහා ආහාරයක් බවට පත් වෙන්නේ. වේදනාව ඉපදවීම සඳහා ප්‍රත්‍යක් බවට පත් වෙන දේ තමයි ස්පර්ශය කියන එක. ස්පර්ශය තිබුණොත් තමයි වේදනාව උපදින්නේ. ස්පර්ශය නැති වෙනකොට වේදනාව කියන දේ නැති වෙලා යනවා. ස්පර්ශය හා සංප්‍රයුක්තයි වේදනාව. එතකොට ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධයටපත් වෙනවා. ඒත් මොකද්ද ස්පර්ශය කියලා කියන්නේ? ස්පර්ශය කියලා කියන්නේ අපි ස්පර්ශය දෙපැත්තකින් කතා කරනවා. ඒ තමයි පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ. පටිඝ සම්පස්සේ කියලා අපි කියනවා ආයතනයන්ට රූපී ආයතනයන්ට ඇතිවන ගැටීම බාහිර අරමුණු ඇවිල්ලා ආපාතහාගමේ කියලා කියන්නේ. බාහිර අරමුණු ඇවිල්ලා ඇහැට පතිත වෙනවා, කනට සෝත ප්‍රසාදයට ගැටෙනවා, ඒ ගාහන ප්‍රසාදයට ඇවිල්ලා ගැටෙනවා. මේ විදිහට බාහිර ආයතන බාහිර තියෙන දේවල් ඇවිල්ලා ආධ්‍යාත්මික ආයතනයන්ට සිදුවන ස්පර්ශයක් තියෙනවා. මෙන්න මේ සිදුවන ස්පර්ශය අපි හඳුන්වනවා පටිඝ සම්පස්සේ කියලා. මේක තද වශයෙන් ඇතිවෙන ගැටීම් සහගත මට්ටමකින් කතා කරන ස්පර්ශයක් නිසා තමයි ඒක පටිඝ සම්පස්සේ කියලා කියන්නේ. ඒ වගේම අදිවචන සම්පස්සයක් තියෙනවා. අදිවචන සම්පස්සේ කියලා කියන්නේ පින්නතුනේ මේ නාම ධර්මයන් පිළිබඳව ඇති කරගන්න ස්පර්ශයක්. අදිවචන සම්පස්සේ. නාම ධර්මයන් පිළිබඳව ඇති කරගන්න ස්පර්ශයක් කියලා කියනකොට ඒ අදිවචන සම්පස්සය එතනදී ඒ චෛතසිකයක් පස්සය කියන ඒ සියලු සිත්වල යෙදෙන චෛතසික ධර්මයක්. එතකොට මේ පස්සේ කියන චෛතසිකයෙන් ඒ නාම ධර්මයන් ඕනෝන්ට ස්පර්ශය කියන කෘත්‍ය સિદ્ધ කරලා තියෙනවා. එතකොට
ඒ ස්පර්ශය නිසා තමයි පින්නතුනේ ඔය දෙආකාර ස්පර්ශය නිසා තමයි බාහිර රූපයක් අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියන දෙකම යෙදුණු තැනක. එතකොට නාම ධර්මයන්ගෙන් යෙදෙන ස්පර්ශයක් නැතිනම් ඒ රූපකය පිළිබඳව ප්‍රකට වීමක් ඇත්තේ නැහැ. රූපය පිළිබඳව යෙදෙන ස්පර්ශයක් නැත්තම් ඒ රූපය පිළිබඳව නාම ධර්මයන්ගෙන් දැනගන්න පුළුවන් නාමකයේ ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක අන්‍යෝන්‍ය වශයෙන් මේ ස්පර්ශය කියන දේ ප්‍රත්‍ය වෙලා තියෙනවා වේදනාව කියන දේ උපදවන්න. එතකොට මේ වේදනාව කියන දේ උපදවන්න යනකොට ඒ නාම ධර්මයන්ගෙන් යෙදුණු හුදු පස්ස චෛතසිකය වගේම ඒ වගේම ඒ රූප ධර්මයන්ගෙන් සිදු වුණ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන අතර සිදු වුණ ඒ ගැටීම කියන දේ මූලික කරගෙන තමයි පින්නතුනේ ස්පර්ශය කියන දේ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ස්පර්ශය කියන දේ සිදුවන ආකාරය පිළිබඳව අපි මෙතනදී නුවණින් කල්පනා කරලා බලනකොට අපිට පේනවා පටිඝ සම්පස්ස සහ අදිවචන සම්පස්ස කියලා ප්‍රධාන කාරණා දෙකක් මුල් කරගෙන ඒ ප්‍රධාන කාරණා දෙකේ යෙදීමක් ප්‍රධාන කාරණා දෙකේ සංයෝජනයක් විදිහට නැතිනම් යෙදීමක් විදිහට තමයි මෙතනදී ස්පර්ශය කියන දේ ප්‍රධාන ලෙසම කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ ස්පර්ශය පස්සචෛතසිකේ පටිඝ සම්පස්සය ආදී මේ ස්පර්ශය හේතු කරගෙන තමයි වේදනාවක් උපදින්නේ. යම් කිසි වේදනාවක් උපදිනවා නම් ස්පර්ශය කියන දේ මුල් කරගෙන ඒ වේදනාව උපදින්නේ. එතකොට ස්පර්ශය කියන ගතිය යම් හිතක යෙදුණු චෛතසික ධර්මයක් නම් ඒ ස්පර්ශය කියන ඒ චෛතසික ධර්මය හා සංප්‍රයුක්තව ඒ හිතේ යෙදිලා තියෙන වේදනාව කියන දේ. එතකොට ඒක වෙන වෙනම ඉපදුනා නෙමෙයි එකට ඉපදුණු ධර්මයක්. එතකොට නමුත් ඒ ඉපදීම වේදනාව නැමැති ධර්මයට පසුබිම උනේ ප්‍රත්‍ය බවටපත් උනේ අර ස්පර්ශය නැමැති හේතුව. නැතිනම් ස්පර්ශ නැමැති ප්‍රත්‍ය තමයි වේදනාව කියන දෙයට හේතු උනේ. හැබැයි මේ දෙකම පෙරපසු නැතුව එකට ඉපදුණු ධර්මය. වේදනාව සහ ස්පර්ශය කියන කාරණාව. පස්සේ වෙනම චෛතසිකයක්. වේදනාව කියන එක වෙනම චෛතසික ධර්මයක්. හැබැයි මේ හිතේ යෙදුනට මේ ඔක්කොම එකට යෙදිලා තියෙන ධර්ම. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතනදී පටිඝ සම්පස්සේ මොකක්ද උනේ කියලා. පටිඝ සම්පස්සේ ඇති තැනක තමයි පින්නතුනේ මේ ස්පර්ශ ටික ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබුණේ. මේ ස්පර්ශ ටික මුල් වෙලා මතුවෙලා පෙනුනේ පටිඝ සම්පස්සේ පවතින තැනක. පටිඝ සම්පස්සේ ඇති වෙන තැනක. ඒ නිසා පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියන මේ දෙආකාර සම්පස්සේම ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියනකොට යට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි දැක්කා අවිද්‍යාව නිසා වේදනාව උපදිනවා. ඒ වගේම කර්මය නිසා වේදනාව උපදිනවා. තණ්හාව නිසා වේදනාව උපදිනවා. ඊට පස්සේ මේ ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. එතකොට මෙන්න මේ නිබ්බත්ති ලක්ෂණ කියන ටික. එතකොට නිබ්බත්ති ලක්ෂණ කියන ටික නිබ්බත්තියට හේතු වුණ ලක්ෂණ ධර්ම. එතකොට මේ නිබ්බත්තියට හේතු වුණ ලක්ෂණ ධර්ම ටික තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන. මෙන්න මේ නිබ්බත්ති ලක්ෂණ දකිනකොට ඒ වේදනාව හටගන්න තියෙන හේතු ටික අපි ඔක්කොම ਸਰව ප්‍රකාරයෙන්ම දකිනවා නම් ඒ නිබ්බත්ති ලක්ෂණ ටික දකින තැනක පින්නතුනේ වේදනාව නැමැති මේ ඵලය හට ගන්නවා. හට ගැනීම කියන දේ දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට වේදනාව නැමැති මේ ඵලය අපි යම් තැනක තියෙන බව දකිනවා නම් අපිට පේනවා පච්චය සමුදයට්ඨේන ප්‍රත්‍ය ධර්මයන්ගේ සමவாயෙන් තමයි වේදනාව හටගත්තේ. එතකොට මේ වේදනාව මමවත් වේදනාව මගේවත් නෙමෙයි මේ ප්‍රත්‍ය ධර්මතාවය මෙතන යෙදිලා තියෙනවා නම් ඒ ප්‍රත්‍ය සමவாய තුල තමයි වේදනාව කියන මේ ප්‍රතිඵලය වේදනාව කියන දේ මෙතන ඉපදුනේ. එතකොට ප්‍රත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට පින්නතුනේ ඔහුට පුළුවන්කම තියනවා මේ වේදනාව ඇති වුණ ආකාරය පිළිබඳව බලන්න. අපි විශේෂයෙන්ම මේ දේශනාව අද පටන් ගත්තෙම මේ අභිධර්මයේ තියෙන දුර්මතයක් පිළිබඳවත් කතා කරමින්. අභිධර්මය කියන ධර්ම න්‍යාය මෙතනදී වැදගත් වෙන්නේ පින්නතුනේ මේ වගේ කරුණු කාරණා අපි විශ්ලේෂණය කරගන්නකොට. මොකද මේවා ධර්මතා විදිහට තමයි අපි මේ කතා කරගෙන යන්නේ. ස්පර්ශය කියන්නේ ධර්මයක්. එතකොට ස්පර්ශ කියන ධර්මයේ තේරුම් ගන්නකොට අපිට හොඳට තේරුම් ගන්න තියෙන දෙයක් තමයි පින්නතුනේ මෙතන යෙදිලා තියෙන ඇත්ත කතාව මොකක්ද කියන එක. ඒ කියන්නේ
මෙතනදී යෙදිලා තියෙන මේ යථාර්ථය කුමක්ද කියන කාරණාව අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ ධර්මතාව විදිහට මේ කොටස් ටික අපි තේරුම් ගන්නකොට. එතකොට ඒකෙදි අභිධර්ම පිටකයේ තමයි අපිට මේ සිත් වශයෙන් මේ ධර්ම හටගන්නේ මෙහෙමයි. රූපයේ පෙනෙන තැනක තියෙන්නේ මෙන්න මෙබඳු ඌ ධර්මතාවයන් කියන එක අපිට පෙන්වා දෙන්නේ. අපිට දක්වන්නේ අන්න ඒ විදිහට. ඒ නිසා පින්නතුනේ මේක ඊටාම සාධාරණව අපිට විනිශ්චයකට ලක් කරනවා නම් අභිධර්ම පිටකයේහි වැදගත්කම ඔබට මනවින් තේරුම් ගන්නට පුළුවන්. මේ වගේ උදේවැය ඥාන දර්ශනයකට විදර්ශනා නුවණකට ඔබට අවශ්‍යම වෙන ධර්ම කොටාසයක් තමයි අභිධර්මයේ තුල ගෙනල්ලා දෙන මේ න්‍යායික දැනුම කියලා කියන්නේ. නැත්නම් අභිධර්ම පිටකයේ තුල ඔබට ගෙනල්ලා දෙන ඒ ප්‍රඥාව යම් කෙනෙකුට තියෙනවා නම් ඔහුට පුළුවන්කම තියෙනවා ඔහුගේ විපස්සනා භූමිය, ඔහු මේ මාර්ගයේ වඩන පැත්ත කිසිම ආයාසයකින් තොරව નિરાයාසයෙන් ඒ දේ කරගෙන යන්න ඔහුට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක මෙහි තියෙන වැදගත්කම අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ විදිහට වේදනාවේ හට ගැනීම පිළිබඳව දකිනකොට පින්නතුනි, ඒ වේදනාවේ හට ගැනීම පිළිබඳව දකින අපි කාරණා පහක් දැක්කා. වේදනාවේ හට ගැනීම දකින අපි හේතු පහක් නිසා වේදනාව හට ගන්නවා කියලා දැක්කා. අවිද්‍යා, කර්ම, තණ්හා, ඒ වගේම ආහාරය වෙනුවට ස්පර්ශය. ඊට පස්සේ මෙන්න මේ කාරණා ටික ඔක්කොම පොදුවේ එකිනෙකට ප්‍රත්‍යවීම තුල කොහොමද වේදනාව ඇති වෙන්නේ කියන නිබ්බත්ති ලක්ෂණය පිළිබඳව අපි මෙතනදී තේරුම් ගත්තා. ඊට පස්සේ දැන් වැය දකින්නකොට වේදනාවේ වැයවීම කියන කාරණාව දකින්නකොට වයං පස්සන්තෝ කතමානි පංච ලක්ෂණානි පස්සති. වැය දකින්නකොට කොහොමද වේදනාවේ වැය දකින්නේ? අවිජ්ජා නිරෝධා වේදනා නිරෝධෝති. අවිද්‍යාව නිරෝධ වෙනකොට වේදනාව නිරෝධ වෙනවා. යම් කිසි තැනක අර විදිහට කර්මාභි සංස්කාරයක් නැතිනම්, කර්මසහගත වේදනාවේ රැස්කිරීමක් නැතිනම්, ඒ විඥාන ත්‍ිතියක් බවට පත් කරගත්තේ නැතිනම්, මතු පහළ වෙන වේදනාව කියන ධර්මයට පදනම තමයි අපි නැති කරලා තියෙන්නේ. අනාගතයට ඇතිවෙන වේදනාව නැමැති ඒ ඵලය අපි නූපදවන තැනට අපි පත් කරලා තියෙනවා. ඒ නිසා අවිද්‍යා නිරෝධයෙන් මතු වේදනා අනුත්පාදයකට පත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වේදනාව පිළිබඳව නොදන්නාකම නිසා ඒ වේදනාව පිළිබඳව අපි විඥාන ත්‍ිතියක් බවට වේදනාව පත් කරගෙන තිබුණා නම් වේදනාව ඇති උනේ මෙන්න මේ ප්‍රත්‍ය සමவாய නිසාය. මේ ප්‍රත්‍ය ධර්මයන් හටගෙන ප්‍රත්‍ය ධර්මයන් නැති වෙනකොට වේදනාව නැති වෙලා යනවා කියලා දැක්කහම ඒ වේදනාවේ Nirodhaය දකින්නකොටත් ඒ වේදනාවේ පැවැත්ම පිළිබඳව තියෙන වැරදි සහගත දේ අපිට නැති වෙලා යනවා. ඒ නිසා තමයි වේදනා නිරෝධා, ඒ කියන්නේ ස්පර්ශ අවිජ්ජා නිරෝධා වේදනා නිරෝධෝ කියලා කිව්වේ අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම් ඒ අවිද්‍යාවගේ නිරෝධයෙන් වේදනාව කියන දේ නිරෝධයටපත් වෙනවා. අවිද්‍යාව කිව්වේ සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය නොදන්නාකම අවිද්‍යාව නම් ඒ සංකත ලක්ෂණ ටික දැක්කොත්, ඒ කියන්නේ මේ හේතු ටික නිසායි මේ වේදනාව නැමැති මේ ප්‍රතිඵලය හටගත්තේ. මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට වේදනාව කියන දේ ඒහා සමග නැති වෙනවා කියන දේ දැක්කොත් පින්නතුනි ඒකම තමයි අවිද්‍යා නිරෝධය. නැතිනම් අවිද්‍යාවේ නිරෝධය සාක්ෂාත් කළා බවට පත් වෙන්නේ. ඒ නිසා අවිද්‍යා නිරෝධයෙන් වේදනා නිරෝධය සිද්ධ වෙනවා. එතකොට අපි වැය දකින්නකොට දකින්නට අවශ්‍යයි අවිද්‍යා නිරෝධයෙන් වේදනා නිරෝධය සිද්ධ වෙන ආකාරය. ඊට පස්සේ තණ්හා නිරෝධා වේදනා නිරෝධෝති. තෘෂ්ණාව නිරුද්ධ වෙනකොට වේදනාවේ නිරෝධය සිද්ධ වෙනවා. තෘෂ්ණා නිරෝධයෙන් වේදනා නිරෝධයක් සිද්ධ වෙනවා. වර්තමානයේහි පවත්නා කර්ම සහගත තෘෂ්ණාව නිරෝධයෙන් මතු පහළවන්නා වූ වේදනාව කියන දේ, වේදනා ස්කන්ධේ පහළවීම කියන දේ ප්‍රතිසන්දි සහගත තැනක විඥානයේ බැසගෙන ඒ තන වේදනාව උපදවනවා කියන දේ නැති කරලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ හමුවන සංකත ධර්මතා පිළිබඳව නුවණ පැවැත්වීම තුළින් ඒකේනා වර්තමානයේහි ඇති කරගනු ලබන තෘෂ්ණා නිරෝධයක්. තෘෂ්ණා නිරෝධයක් නිසා වර්තමානයේහි විඥාණයට තිතියක් බවට වේදනාවපත් නොකොට ඒ වේදනාවෙන් මිදිලා තියෙනවා. මේ විදිහට ඒ තණ්හා නිරෝධයෙන් වේදනා නිරෝධය කරනවා. කර්ම නිරෝධයෙන් වේදනා නිරෝධය වන ආකාරය පිළිබඳව ඔහු දකිනවා. එතකොට අවිද්‍යාව සහ කර්මය කියන අවිද්‍යා, කර්ම, තණ්හා කියන මේ තුනෙන්ම ඇති වෙනකොට
රූප වේදනාව ඇති වෙන්න හේතුවක් වුණා වගේම මේ ධර්මතා තුනම නැති වෙලා යනකොට වේදනාව නැති වෙනවා කියන නුවණක් ඔහු පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පස්ස නිරෝධා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය සිද්ධ වෙනවා. ඇහැට රූපයක් ගැටෙනකොට උපේක්ෂා සහගත චක්කු විඥානයක් නම් ඇති වුණේ එතන තිබුණු වේදනාව උපේක්ෂා සහගතයි නම් ඒ උපේක්ෂා සහගත වේදනාව නිරුද්ධ වෙලා යනකොට ඒ උපේක්ෂා සහගත වේදනාවේ නිරෝධය හේතු කරගෙන ඒ කියන්නේ ඒ ස්පර්ශය කියන දේ එහා යෙදිලා තියෙන දෙයක් නිසා ඒ ස්පර්ශ නිරෝධය සිද්ධ වෙනකොටම වේදනා නිරෝධය සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා බොහොම ගැඹුරු ධර්ම સિદ્ધාන්තයක් ළඟට යනකම්. ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මයෝ පෙර හට ගන්න දේවල් පුරේජාතයි කියලා කියනවා. අන්නේ පුරේජාත වුණ ඇහැ රූප කියන මේ ධර්මයෝ ඒ හා යෙදුණු මානසිකාරයේ පසුව යෙදුණු මානසිකාරයේ කියන දේවලුත් නිසා චක්කු විඥාණය කියන අවස්ථාවට එනකන් ඒ හිත රූපේ දැකීම පිණිස වැය වුණු කර්ම කෘත්‍ය සිද්ධ කළ දෙයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට අන්න ඒ රූපේ දැකීම පිණිස වැය වුණු කර්ම කෘත්‍ය සිද්ධ කරගත්ත අවස්ථාවක වේ සිදු වුණ ධර්මතාවයන්ගේ වැයභාවයෙන් ඒ කියන්නේ වේදනාව කියන දේ හටගත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඒ පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියන දෙආකාර ස්පර්ශ නිරෝධයෙන් ඒහා සංප්‍රයුක්ත වුණ වේදනාව නැති වෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේක අභිධර්ම න්‍යායනුත් සමග අපිට තවදුරටත් මේ ස්පර්ශ නිරෝධයෙන් කොහොමද වේදනා නිරෝධය වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අපි ඉදිරියේදී ඒ කාරණා පිළිබඳව තවදුරටත් සාකච්ඡාවට භාජනය කරමු. හොඳයි මේ විදිහට අද දවසේදීත් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩොළ සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩොළ නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා. අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන රෝෂිනී පරණවිතාන මහත්මියට සහ ඒ දූදරු පිරිසට ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය සිරිල් පරණවිතාන මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ තමන් නමින් මිය පරලෝකීය සිරිල් පරණවිතාන පින්වත් මහත්මයා ඇතුළු ඔබ සෑම සිළු දෙනා නමින් මේ පරලෝකීය සෑම සිළු ඥාති වර්ගයාම සිහිපත් කරගන්න. ඒ හැම දිනාටම මේ පින් දුකක සිටිනන් දුකෙන් අත මිදීම පිණිසත් සැපක සිටිනන් ඒ සැප තවත් වඩා වර්ධනය කර ගැනීම පිණිසත් උතුම් නිවනින් සැනසීම පිණිසත් හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන රෝෂිනී පරණවිතාන මහත්මිය බලාපොරොත්තු වෙනවා මෙම ධර්ම දානමේ කුසල ධර්මයෙන් ඒ සිරිල් පරණවිතාන මහත්මයාට මේ බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරගෙන තියෙනවා. ඔබ සෑම සිළු දෙනාටත් දායකත්වයේ දරාගෙන මුළු ලෝකයටම මේ සද්ධර්මයේ පණිවිඩය ලබා දීම හේතුවෙන් ඔබ සෑම සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.